මෙම ඉඩ දෙන්න සමිඳුන්ට ප්‍රශංසාවේ සහ නමස්කාරයේ මෙහෙය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ සිය 90 වන උපන්දිනය සමරන ක්‍රිස්ටි පෙරේරා මහතා තම දිවි ගමනේ දෙවිතුන්ගෙන් ලද සියලු ආශිර්වාදයන් හා වරප්‍රසාදයන් වෙනුවෙන් උන්වහන්සේට තුති ප්‍රශංසා කරමින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි. Piتا Putraya Spiritu Santo nam ත්‍රිත්වයේ එකම දේවෝත්තමයාණන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදිවත්මේ දැනුත් නිතිපතා අනන්ත කාලේදී වේවා. ජේසු පිහිටයි. ප්‍රේමාන්තේනි, තවත් දවසක් ස්වාමින් වහන්සේ මේ වර්බුම් නාලිකාව තුළින්, මේ සජීවී විකාශනය තුළින් ඔබව මාව උන්වහන්සේගේ ආශිර්වාදයෙන් පුරවන්නට, අපගේ නිවෙස්, අපගේ පවුල්, අපගේ තැළුණු බිඳුණු කැඩුණු හදවත් උන්වහන්සේගේ ආදරයෙන් පුරවන්නට, අපව ස්පර්ශ කරන්නට, උන්වහන්සේගේ ආශිර්වාදයෙන් අපව පුරවන්නට උන්වහන්සේ අපට දී තිබෙන මේ මහා බලගතු, මේ මහා ආශිර්වාදාත්මක මොහොත වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි කියමු. ප්‍රේමවන්තේනි, මේ හුදෙක් නාලිකාවක වැඩසටහනක් නොවෙයි. මේ ජීවමානවම ස්වාමින් වහන්සේ අප අතර ක්‍රියා කරන මොහොතක්. ස්වාමීන් වහන්සේ අපට උන්වහන්සේගේ වචනයෙන්ම කියනවා, ඔබ මා සොයන්නහුය, ඒත් ඔබ මා මුළු හදවතින්ම සොයන කල ඔබට මාව සම්බවන්නහුය කියලා. එහෙනම් ප්‍රේමවන්තයනි, අද අපි උන්වහන්සේව මුළු හදවතින්ම හොයමුද? අපි ඉන්න තැන ඉඳලා අපිට හැකි ආකාරයට අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. අපගේ මුව විවර කරමු. අපි ප්‍රශංසා කරන්නට දන්නේ නැතුව ඇති. ඒත් ඔබගේ හදවතට ස්වාමින් වහන්සේ ගැන දැනෙන දේ අපි ඉන්න තැන ඉඳලා කියමු. අපගේ දෑත් ඔසවමු. ඒ දෑත් එසවීම තුල අපි උන්වහන්සේට යටත් පහත් වෙන බවට ඒන් අදහස් කරනවා. ඒ නිසා ප්‍රේමවන්තේනි, මේ හුදෙක්ම මාගේ ප්‍රශංසාවක්වත්, මේ ගීතිකා කණ්ඩායමේ ප්‍රශංසාවක්වත්, මේ පියතුමාගේ ප්‍රශංසාවක්වත් මෙහෙවක් නොවේ. මෙය අපි හැමවම ස්වාමින් වහන්සේ විශේෂිත වූ අරමුණක් සඳහා එකමුතු කරපු මොහොතක්. ඒ නිසා අපි හැම කෙනෙකුම අද දවසේදී මේ ප්‍රශංසාවට ජීවමානවම සම්බන්ධ වෙමු. හැම ගීතිකාවක් තුලදීම උන්වහන්සේ අපට කතා කරන ඒ වචනය අපි අත්දකිමු. ඒ ආදරය, උන්වහන්සේගේ බලය ඒ මොහොතේදී අපේ ජීවිත තුලට, අපේ පවුල් තුලට, අපේ පරම්පරා තුලට ගලාගෙන යන මොහොතයි ඒ. ඒ නිසා ප්‍රේමවන්තේනි, මේ බලගතු මොහොතට අපි එකමුතු වෙමු. ස්වාමින් වහන්සේ අද දවසේදී මේ වරප්‍රසාදාත්මක කාලයේදී අද දෙවන දේව ප්‍රකාශනය තුලින් පවුලුතුමා පිලිප්පවරුන්ට ලියන ලද ලිපියේ මෙසේ කියනවා, ඔවුන්ගේ කල්පනාව මෙලෝ දේ ගැන පමණය. එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ කියලා. ඔව් ප්‍රේමවන්තේනි, අපි මේ ලෝකයේ ආශාවල් පසුපස්සේ, මේ ලෝකයේ සතුට සම්පත හොයාගෙන, මිල මුදල් හොයාගෙන, ගෙවල් දොරවල් හදාගෙන, සදාකාලිකවම මේ ලෝකයට ඉන්න ආපු අය හැටියට අප ජීවත් වෙනවා. මේ තුල සමහර විට අපිට ස්වාමින් වහන්සේව අහිමි වෙලා,
උන්වහන්සේ අපට ලෑස්ති කරලා තියෙන ඒ ස්වර්ගීය ජීවිතය අපට අහිමි වෙලා අප පාපයට වැටිලා අප කඩා වැටිලා වේදනාවට පත් වෙලා අපි මහා වේගවත් ගමනක මේ ලෝකයේ තුල ගමන් කරනවා. මේ ගමන තුල අපි දන්නේ නැහැ අපි කොයිබටද යන්නේ කියලා. ඒ දේව තාත්තාට අප ගැන ඊ타මාත්ම ලස්සන සැලැස්මක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ නොවේයි ස්වර්ගීය ජීවිතයක්. ඒක නිසා තමයි අද පාවුලතුමා කියන්නේ අපි ස්වර්ගයෝ පුරවැසියෝ වම්හ කියලා. අපි කොයිතරම් පාපය කළත් අපි කොයිතරම් දුබලය වුණත් අපි කොයිතරම් දුර්වලය වුණත් අප අතින් කොයිතරම් වැරදි වුණත් අප මේ ස්වර්ගීය ජීවිතය අමතක කළත් දේව තාත්තාගේ අරමුණ ඉටු කරන්නට උන්වහන්සේ අපි පසු පස්සේම හඹාගෙන එනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පෞකාර අප වෙනුවෙන් උන්වහන්සේගේ එකම පුත්‍රයාණන්ව පවා උන්වහන්සේ අප වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ජොන්තුමාගේ සුවිශේෂී 3 වන පරිච්ඡේදයේ 13 වගන්තියේ ස්වාමීන් වහන්සේ මෙසේ කියනවා. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ ලෝකය විනිශ්චය කරන පිණිස නොව ගලවනු ලබන පිණිසය කියලා. ඔව් ස්වාමිනී ඔබ වහන්සේ අපව විනිශ්චය කරන්නට නොවේ මේ ලෝකෙට ආවේ. ස්වාමිනී ඔබ වහන්සේ අප පසුපස්සේ හඹාගෙන එනවා පෞකාර අප වෙනුවෙන් ඔබගේ ජීවිතය පූජා කළ ඔබ වහන්සේ. අපි පව් කරනකොට ඔබ වහන්සේව පාවලා දෙනකොට ඔබ වහන්සේ ඒත් අපට ආදරය කරනවා. මේ මොහොතේදී අප මේ ගීතිකාව ගායනා කරන මොහොතේදී ඒ උන්වහන්සේගේ ආදරය අපේ ජීවිත තුළට ගලාගෙන එන්නට ඉඩ හරිමු. අප මේ ගීතිකාව ගායනා කරනකොට අපේ පෞකාර භාවයන් අපි සිහි කරමු. අපේ පෞකාර භාවය අපි සිහි කරන මොහොතේදී උන්වහන්සේගේ ආදරයෙන් උන්වහන්සේ අපව තව තවත් පුරවන්නට යනවා. එනිසා අපි කියමු ස්වාමිනී ඔබ වහන්සේ මට ආදරෙයි. මම ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කරනකොටත් ඔබ වහන්සේ මට ආදරෙයි. ඔව් ස්වාමිනී ඒ වෙනුවෙන් අපි ඔබ වහන්සේට ස්තුතියි කියනවා. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ වහන්සේට මහිමය වේවා. නමස්කාර වේවා ස්වාමිනී. ඒ ඔබ වහන්සේගේ ආදරයට ප්‍රශංසා වේවා. හාලෙලූයා. මහිමය වේවා. නමස්කාර වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා. සියලු දෙනා මේ ගීතිකාවට සම්බන්ධ වෙමු. උන්වහන්සේගේ ආදරය අපේ ජීවිත තුළට අපේ පෞකාර භාවය තුළට ගලාගෙන යන්නට ඉඩ හරිමු. ගීතාවලිය 103 සිට 4 දක්වා ස්වාමින් වහන්සේ මෙසේ කියනවා. එතුමානෝ මාගේ සියලු පාප කමා කරනසේක. මාගේ සියලු රෝග සුව කරනසේක. මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලනසේක. ඔව් ස්වාමිනී මම ක්ලේශයෙන් නැද වැටෙනකොට මම කෙලෙස් මැලින් පෙළෙන විට ඒ පාපිෂ්ඨ හැඟීම් වලින් මගේ ජීවිතය ගත කරනකොට පවා ඔබ වහන්සේ මට ආදරය කළා. ඔබ වහන්සේ මට කොන්දේසි රහිතව ආදරය කළා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි කියනවා ස්වාමිනී. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මහිමය වේවා. නමස්කාර වේවා ස්වාමී. හalleluya.
ක්ලේශයමා කෙලසන විට කෙලෙස් මලින් පෙළෙනා විට හැඟීම් වලින් වැටෙනා විට ඔබේ ආදරේ ඔබේ ආදරේ ඔබේ ආදරේ සියලු දෙනාම කියමු අපගේ පාපය නිසා උන්වහන්සේ වැටිලා තුවාල වෙලා උන්වහන්සේ අසරණ වෙන මොහොතේදී පවා මට ආදරය කරනවා. අපි උන්වහන්සේ වෙතට එනතුරු උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ස්තුතියි කියමු. යෙසායා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 41:10 උන්වහන්සේ මෙසේ කියනවා. බිය නොවන්න මම නුඹ සමගය. මා නුඹේ දෙවිදානන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගලවන්නෙමි. ඔව් ස්වාමිනී, මගේ ජීවිතේ කුමන කුණාටුවක් ආවත්, කුමන ආකාරයේ ලෙඩ දුක් පීඩාවන් ආවත්, නපුරා මා පසුපස්සේ ආවත්, ඔබ වහන්සේ මට කියනවා බිය නොවන්න මම නුඹ සමගයි කියලා. ඒ වෙනුවෙන් අපි උන්වහන්සේට ස්තුතියි කියමුද? උන්වහන්සේට අපි ප්‍රශංසා කරමු. හලෙලූයා ස්වාමිනී, මහිමය වේවා, නමස්කාර වේවා ස්වාමිනී, ස්තුතියි ස්වාමිනී. කුණාටු මා වට කළ විට කුණාටුමා වට කළ විට ලෙඩ දුක් මරණය කරදර නපුරාමා වෙත එන විට ඔබේ ආදරේ, ඒ ආදරය මේ මොහොතේදී උන්වහන්සේ අපව ස්පර්ශ කරන්නට යන මොහොතයි. උන්වහන්සේගේ අපේ පාපිෂ්ඨ තැන්වලින්, දුබල තැන්වලින් උන්වහන්සේ අපව කඩන්නට යන මොහොතයි. ඒ ආදරයමයි උන්වහන්සේ අපව සුවපත් කරන්නේ. ඒ ආදරයමයි උන්වහන්සේ අපේ ජීවිත ආශිර්වාද කරන්නේ. ඒ නිසා ප්‍රේමවන්තයනි, ඒ ආදරයෙන් අපි පිරෙමු. අපි කියමු උන්වහන්සේගේ ආදරෙයි කියලා. ප්‍රශංසා කරමු. Hallelujah. Mahime. Namaskar veva. Hallelujah. 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 ප්‍රේමවන්තයනි, අපේ ජීවිත දෙස අපි හැරලා බලනකොට අප හැම මොහොතකදීම අපගේ ප්‍රශ්න තුල, අපගේ වේදනා තුල, බැරි භාවයන් තුල හැම මොහොතකදීම පසුතැවෙමින්, කලකිරීමෙන්, එපා වුණු ස්වභාවයකින් බොහෝ විට අපි අපේ ජීවිත ගත කරනවා.
ඒ දේව තාත්තා ඔබව මාව මැව්වේ. උන්වහන්සේගේ ජීවන හුස්ම ඔබට මට දුන්නේ. එසේ හැම මොහොතකදීම වේදනාවෙන්, කලකිරීමෙන්, එපා කිරීමෙන් ජීවත් වන්නට නොවේ. අප ගන්නා හැම හුස්මක් පාසාම උන්වහන්සේගේ ඒ හුස්ම අපට දීලා තියෙන්නේ උන්වහන්සේගේ ආදරයෙන් අපව පුරවන්නටයි. ජොබ්තුමාගේ සුවිශේෂී 33:4 මෙසේ සඳහන් කරනවා. දිව්‍යාත්මයානෝ මා මැවූසේක සව් බැලති එතුමානන්ගේ හුස්ම මට දිවිය දී ඇත. ඕ ප්‍යානනී මා ගන්නා හැම හුස්මක් පාසාම මා ගෙවනා හැම දිනයක් පාසාම ඔබ වහන්සේ මට ආදරෙයි පියාණනි. ඔබ වහන්සේ මා ළඟම සිටින එකම පියාණන් ඔබ වහන්සේ පියාණනි. ඒ වෙනුවෙන් අපි ඔබ වහන්සේට ස්තුතියි කියනවා. ඒ වෙනුවෙන් අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා කියනවා. අප ගන්නා හුස්මක් පාසා ඔබ වහන්සේ අප සමග සිටින නිසා ඔබ වහන්සේගේ මහා ආදරයෙන් අපව පුරවන නිසා ඔබ වහන්සේට මහිමය වේවා. නමස්කාර වේවා. හලෙලූයා ස්වාමිනී. මා ගන්නා හුස්මක් පාසා මා ගෙවනා දිනයක් පාසා ඔබ මට ආදරේ ඇති පියතුමෙකි. ඔබ මට ආරක්ෂස්ථානයකි. මා ගන්නා හුස්මක් පාසා මා ගෙවනා දිනයක් පාසා ඔබ මට ආදරේ ඇති පියතුමෙකි. ඔබ මට ආරක්ෂස්ථානයකි. ගීතාවලිය 18:1-3 දක්වා මෙසේ සඳහන් වෙනවා. මාගේ සෞශක්තිය වන සමිඳුනි මම ඔබට ප්‍රේම කරමි. සමිදානෝ මාගේ පර්වතයය බලකොටුවය මිදුවම් කරුවානෝය. ඔබ මා දෙවිදානෝය පර්වතය මම ඔබ සරණ කොට ගනිමි. ඔබ මගේ පලිහය කැලවීමේ බලයය. උස්කොටු පෞරය සියලු පැසසුම් වලට හිමිකම් ඇති සමිඳුනි මම ඔබට අයද සිටිමි. උන්වහන්සේ අපගේ පර්වතය නිසා, උන්වහන්සේ අපගේ බලකොටුව නිසා, උන්වහන්සේ අපගේ මිදුම්කරුවාණන් නිසා, උන්වහන්සේ අපගේ පලිහ නිසා අපි උන්වහන්සේට පැසසුම් කරමුද? අපි උන්වහන්සේට ස්තුති කරමුද? හලෙලූයා ස්වාමිනී. උන්වහන්සේ මගේ පර්වතය නිසා මම උන්වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේ මගේ බලකොටුව නිසා අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා. සියලු නපුරෙන් අපව ආරක්ෂා කරගන්නා වූ ඒ පලිහ ඔබ වහන්සේ නිසා සියලු නපුරෙන් අපව ආරක්ෂා කරන ඔබ වහන්සේ අපගේ බලකොටුව නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. හාලෙලූයා. මහිමය වේවා. නමස්කාර වේවා ස්වාමිනී. හොසානා හොසානා. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ මට ලොකු ශක්තියකි. මට ඔබ ආලෝකයකි. මම පව්කරුවෙකු වී සිටියා. ඔබෙන් මා ගලවා ගත්තා. මම කසල ගොඩේ දිවි කිව්වා. ඔබයින් මා ඔසවා ගත්තා. මඩ වගුරේ ගිලිමින් සිටියා. ඔබයින් මා ඉවතට ගත්තා. තව කුමක් කියන්නේද ඔබ මා දෙන සමිඳා. ගන්නා හුස්මක් දිනයක් පාසා තව කුමක් කියන්නේද ඔබ මා දෙන සමිඳා. ගන්නා හුස්මක් දිනයක් පාසා මා ගන්නා හුස්මක් පාසා මා ගෙවනා දිනයක් පාසා ඔබ මට ආදරේ ඇති පියතුමෙකි. ඔබ මට ආරක්ෂස්ථානයකි.
දේව වචනයට සවන් දෙන්නට අප සූදානම් වෙමු. දේව වචනයට අපි ඉඩ දෙමු. අපගේ ආත්මය තුළට වෙනසක් ඇති කරන්නට, අප පෝෂණය කරන්නට. ශුදු පාවුලු තුමාන් රෝමවරුන්ට ලියන ලද ලිපියේ 6 වන පරිච්ඡේදයේ කියවීම. බෞතිස්ම ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමග ඒකාබද්ධ වූ අප සියල්ලන්ම එම බෞතිස්ම ස්නාපනයෙන් උන්වහන්සේගේ මරණයෙහි උන්වහන්සේ හා සමග ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහුද? උන්වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන්වහන්සේ හා සමග එක් වුණේමු නම් උන්වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින්ද අපි උන්වහන්සේ හා සමග එක්වන්නෙමු. ප්‍රියදර සහෝදර සහෝදරීනි, චතාරිකේ දවස් 40 ශුද්ධ සභා මාතාව අපට ලබා දී තිබෙන්නේ මේ දවස් 40 අවසානයේදී අපි සමරන්නට නියමිත ජනවන්දනා වසරේ ශ්‍රේෂ්ඨතම මංගල්‍ය වන ඒ උත්ථානයේ මංගල්‍යයට අපව සූදානම් කරන පිණිසයි. එම නිසා මේ කාරණාව, මේ සූදානම් වීම අපි නිතරම මතක් කරගත යුතුයි. අපේ දරුවන්ට අපි මතක් කර දිය යුතුයි. විශේෂ ආකාරයෙන් මේ සූදානම් වීමේ කාලය තුලදී අපි උන්වහන්සේගේ ඒ උත්ථානයේ ඒ මහිමය අයිති කරගන්නට, ඒ උත්ථානයේ ඒ මහිමේ අපි පංගුකාරයන් වන්නට අපව සූදානම් කරන්නට අපට ඇරයුමක් ලැබෙනවා. අපි දැනටමත් දවස් 7-10ක් අපි අවසන් කර තිබෙන්නේ. එම නිසා විශේෂ ආකාරයෙන් දවසේදී සභා මාතාව අපට චතාරිකයේ දෙවන ඉරුදින අපට උන්වහන්සේගේ අන්‍ය රූප විලාස වීමේ මංගල්‍යය අපිට ලබා දෙනවා. ස්වාමීන් වහන්සේගේ ඒ අන්‍ය රූප විලාස වීම, උන්වහන්සේගේ ඒ උත්ථානයේ මහිමය අපට මතක් කර දෙනවා. එම නිසා ප්‍රේමවන්තයනි, මෙන්න මේ උත්ථානයේ අයිති කරගන්නට සුදු පාවුලුතුමා අපට මතක් කර දෙනවා. උන්වහන්සේගේ උත්ථානයේ අයිති කරගන්නට නම් අපි උන්වහන්සේගේ මරණයත් අයිති කරගත යුතුයි. එමනම් අද විශේෂ ආකාරයෙන් අපි මෙනෙහි කරමු කොහොමද මේ දවස් 40 තුල, මේ චතාරිකය තුල, මේ සූදානම් වීමේ කාලය තුලදී උන්වහන්සේගේ මරණය අපි අයිති කරගන්නට යන්නේ. අපි කොහොමද මේ මරණය අපගේ මේ එදිනෙදා ජීවිතය තුලදී අත්දකින්නට යන්නේ? ප්‍රේමන්තනී ශුද්ධ පාවුලුතුමා කියනවා වගේ අපි උන්වහන්සේගේ මරණය අයිති කරගන්නේ ප්‍රසාද ස්නාපනය හරහා. අපි ඒ නිසා තමයි අපි පාස්කු ඒ పూర్ව රාත්‍රී මෙහෙදී තුන්වන කොටස ලෙස අපි ප්‍රසාද ස්නාපනයේ පිළිවෙත තියෙන්නේ. ප්‍රේමන්තනී මේ ප්‍රසාද ස්නාපනයේ පිළිවෙතේ ගරු පියතුමා දේව ජනතාවෙන් අහනවා, අපි මේ පාස්කු పూర్ව රාත්‍රියේදී අප සියලු දෙනා එක් හඬින් කියනවා, ඔබ පාපය ප්‍රතික්ෂේප කරන්නේහිද? අප සියලු දෙනාම ඉදිතරව ඒ පාස්කු ඉටිපානත් අල්ලගෙන අපි කියනවා, අපි ප්‍රතික්ෂේප කරමු. ඔබේ පාපයේ පියාසා අන්ධකාරයේ දූතයා වන සාතන් ඔබ ප්‍රතික්ෂේප කරන්නේහිද? අපි ඉදිතරව කියනවා, අපි ප්‍රතික්ෂේප කරමු. ඔබ පාපයට වහල් වීම සහ අධර්මයට ඇල්ම ප්‍රතික්ෂේප කරනවාද? අපි කියනවා අපි ප්‍රතික්ෂේප කරමු. ප්‍රේමන්තිර, මෙන්න මේ ප්‍රසාද ස්නාපන පොරොන්දුව මම හිතන විදිහට අපිට හැමදාම මතක තියාගන්නට පුළුවන් නම්, මෙන්න මේ ප්‍රසාද ස්නාපන පොරොන්දුවට අපිට විශ්වාසවන්තව ජීවත් වෙන්නට පුළුවන් නම්, මෙන්න මේ ප්‍රසාද ස්නාපන පොරොන්දු අපට උදව් කරනවා උන්වහන්සේගේ මරණය වැනි සිද්ධිය අත්දකින්නට. අපට උදව් කරනවා උන්වහන්සේගේ මරණය අපගේ එදිනෙදා ජීවිතය තුළ අත්දකින්නට. ප්‍රේමන්තේනි, ප්‍රසාද ස්නාපනයේ පොරොන්දුවේ අපි කියනා වගේ පාපය ප්‍රතික්ෂේප කරන්නට අපට ඇරයුමක් ලැබෙනවා. පාපය කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? පාපය ප්‍රතික්ෂේප කරන්නට නම් අපේ ජීවිතයට පාපය ඇතුල් වෙන්නේ පරීක්ෂාව හරහා. එමනම් ප්‍රථමයෙන්ම අපි පුරුදු වෙන්නට ඕනේ, අපි සූදානම් වන්නට ඕනේ
මෙන්න මේ පරීක්ෂාවන් ජයග්‍රහණය කරන්නට අපි පුරුදු වෙන්නට. ඔබ දන්නවා ඇති ඔබට මතක ඇති ඔබ අවසානයේට කරපු පාප උච්චාරණය. මෙන්න මේ පාප උච්චාරණය ඔබට මතක් කරගන්නට පුළුවන් නම් ඔබ ඒ කියපු පව් මතක් කරන්නට පුළුවන්. ඔබ දන්නවා ඔබගේ ජීවිතයේ නිතරම ඔබ කරන පාපය. ප්‍රේමවන්තයනි මෙන්න මේ පාපය තමයි ඔබේ ජීවිතයේ තියෙන දුර්වලකම. යක්ෂයා හොඳටම දන්නවා ඔබගේ ජීවිතයට ඔබගේ ආත්මයට පාපයක් දෙන්නට නම් මෙන්න මේ දුර්වලකම අරහා පරීක්ෂාවක් දෙන්නට. අපගේ දුර්වලකම අරහා පරීක්ෂාවක් එද්දී අපි බොහෝ ලේසියෙන් ඒ පරීක්ෂාවට ඉඩ දෙනවා. අපි පරීක්ෂාවට වැටෙනවා. නැවත පාපය කරනවා. එම නිසා සුදු දෙවන ජොන් පාවුලු පාප වහන්සේ අපට මතක් කරනවා වගේ පුද්ගලයෙකුට විය හැකි ලොකුම හානිය තමයි ওই පරීක්ෂා මොහොතේදී ඔහුට දැනෙන්නේ නැත්නම් මා මේ පරීක්ෂා කරනු ලබන්නේ කියන එක එයයි ඔහුට විය හැකි ලොකුම විනාශය. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම පාපය ජයග්‍රහණය කරන්නට නම් පරීක්ෂාව ගැන නිසි අවබෝධයක් අපිට තිය යුතුයි. ප්‍රේමවන්තනි පරීක්ෂාව ගැන අපි කතා කරද්දී අපි හැම විටම මතක තබා ගත යුතු කාරණාවක් තියෙනවා. ඔබ ගිය පාපෝච්චාරණයේදී කියපු හැම පාපයකටම හේතුවක් තියෙනවා. ප්‍රධාන හේතුවක්. ඒ තමයි පරීක්ෂා මොහොතේදී ඔබට මට ලැබෙනවා යක්ෂයා කියනවා මෙන්න මේ ක්‍රියාව රහසිගතයි. මෙන්න මේ ක්‍රියාව කවුරුත් දැනගන්නේ නැහැ. එම නිසා ඒ මොහොතේදී ක්‍රියාවක රහස් භාවය තහවුරු වෙද්දී ඒ ක්‍රියාව කොච්චර පහත් ක්‍රියාවක් වුණත් අපි එඩිතරව කරනවා. ඔබගේ හදවත සෝදිසි කරලා බලන්න. අපි අපේ හදවත තුල ඊටාම රහසිගතයි කියලා හිතන කොච්චර පව් තියෙනවද? පව් කන්දරාවක් තියෙනවා. නමුත් සුදු බෙනෙදික් මුනිතුමා අපට මතක් කර දෙනවා. මේ මුළු ලෝකෙටම ඒ රහසක් වුණත් මේ මුළු ලෝකෙම අන්ධකාරය වුණත් දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට ඔබ දිහා බලාගෙන ඉන්නවා. එම නිසා මෙන්න මේ සිතුවිල්ලෙන් අපි ජීවත් වෙද්දී මෙන්න මේ සිතුවිල්ලෙන් අපි පරීක්ෂා මොහොතේදී ඉද්දී අපිට පුළුවන් වෙනවා මේ පරීක්ෂාවන් සමග අරගලයක් කරන්නට, මේ පරීක්ෂාවන් සමග සටනක් කරන්නට, මේ පරීක්ෂාව සමග ජයග්‍රහණය කරන්නට. මන්ද අපි මේ මොහොතේදී දන්නවා දේව තාත්තා අප දිහා බලාගෙන ඉන්නවා කියලා. ප්‍රේමවන්තනි මෙන්න මේ ආකාරයේ අපි පරීක්ෂාව සමග අරගලයක් කරද්දී, පරීක්ෂාව සමග සටනක් කරද්දී මෙන්න මේ චතාරික කාලයේදී අප මතක තබා ගත යුතු තව කාරණාවක්, වැදගත් කාරණාවක් තියෙනවා. කොහොමද මේ පරීක්ෂාවේ ජයග්‍රහණය කිරීම උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වෙන සිද්ධියක් වෙන්නේ? මෙන්න උදාහරණයකට අපි දැකලා තියෙනවා දරුවන් ගෙදර ටීචර් වැඩක් දුන්නම දරුවගේ ඉස්කෝලේට ගිහිල්ලා කියනවා නම් ටීචර් ඇයි හෝම්වර්ක් කරේ නැත්තේ කියලා අපි කියනවා. සම්බුහ අවස්ථාවල ළමයි ටීචර් කම්මැලිකම ඉඳ කරේ නැහැ. අමතක වුණා. නිින්ද ගියා. එහෙම කිව්වම අනිවාර්යෙන්ම දඬුවම ලැබෙනවා. නමුත් මේ දරුවා කියනවා නම් නෑ ටීචර් ඊයේ මට හොඳට වුණා කියලා. අනිවාර්යෙන්ම ටීචර් ඒක ඒ සමාව දාහනය කරනවා. අපි වැරද්දක් කරාම අපිට බොහොම ලේසි බොරුවක් කියලා බේරෙන්නට. නමුත් ඔබ හිතනවා නම් මේ පරීක්ෂා මොහොතේදී නෑ මම පාපය ප්‍රතික්ෂේප කරනවා, මගේ ප්‍රසාද ස්නාපන පොරොන්දුවට මම විශ්වාසවන්තව ජීවත් වෙනවා කියලා. ප්‍රේමවන්තනි මේ මොහොතේදී අපිට සිද්ධ වෙනවා ඒ පරීක්ෂාව ඉදිරියේ වේදනාවක් අත්දකින්නට. ඒ පරීක්ෂාව ඉදිරියේ අපට ලැජ්ජ වෙන්නට. අපට සිද්ධ වෙනවා අනිත් අය ඉදිරියේ අපහසුතාවයකට පත් වෙන්නට. මෙන්න මෙවැනි මොහොතක ඔබගේ ජීවිතයේ මෙවැනි අත්දැකීම් තියෙනවා නම් එයයි ස්වාමින් වහන්සේ සමග මිය යාම කියලා අද පැහැදිලිවම සුදු පාවුලුතුමා අපට මතක් කර දෙනවා. එම නිසා විශේෂ ආකාරයෙන් මේ චතාරික කාලය තුලදී අපි උන්වහන්සේ සමග මිය යාමේ ඒ වාග්ය ඉල්ලමු. මේ උන්වහන්සේ සමග ඒ මිය යාමේ ඒ ආශිර්වාද, ඒ අත්දැකීම ඉල්ලමු. ඒ වගේම නෙවෙයි, ඒ වගේම මේ උන්වහන්සේ සමග ඒ මිය යන අත්දැකීම අපි පරීක්ෂාව අතර අරහා විතරක් නෙවෙයි, අපගේ ජීවිතේ තවත් අවස්ථාවක් තියෙනවා. ඔබගේ මාගේ ජීවිතේ අපි නිතරම අත්දකින
ප්‍රශ්න වෙන්නට පුළුවන්. ඔබගේ මගේ ජීවිතයේ තියෙන කරදර වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්. ඔබගේ හදවත තුළ කොඳුරන ඒ වේදනාව, දුක ස්වාමීන් වහන්සේ අපිට ඒවා ඉඩ අරින්නේ ඒ උන්වහන්සේගේ ඒ මරණය අත්දැකීමේ ඒ අවස්ථාවක් ලෙස. එහෙමනම් ඔබගේ වේදනාවට, ඔබගේ දුකට, ඔබගේ ප්‍රශ්නයට අර්ථයක් තියෙනවා. ඔබට සතුටු වෙන්නට පුළුවන් වේදනාව ඔබේ ජීවිතයේ ඇතුල් වෙද්දී. ප්‍රශ්නයක්, ලෙඩ රෝගයක් ඔබව වැළඳ ගනිද්දී. ඔබට ප්‍රීති වෙන්නට පුළුවන්. මන්ද ඒ අරහා ඔබට අවස්ථාවක් ලැබෙනවා ඒ ස්වාමින් වහන්සේගේ ඒ මරණය හා සම්බන්ධ වන්නට. ප්‍රේමවන්තයනි, අපි දන්නවා දෙවියන් වහන්සේ අපව මැව්වේ උන්වහන්සේ සමග ඉන්නට. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවද්දී උන්වහන්සේ දන්නවා මේ මනුෂ්‍යයන් උන්වහන්සේ සමග ඉන්නට ඕනේ කියලා. ඒ නිසා විශේෂ ආකාරයෙන්ම දෙවියන් වහන්සේ සියලු පරිශුද්ධත්වයේ පූර්ණත්වය සහ දෙවියන් වහන්සේ සියලු පරිශුද්ධත්වයේ උල්පත නිසා උන්වහන්සේ මනුෂ්‍යව මවද්දී ඒ මනුෂ්‍යවත් උන්වහන්සේගේ ඒ පරිශුද්ධත්වයේ සමානකමටම උන්වහන්සේ ඔසවනවා. උන්වහන්සේ මේ මනුෂ්‍යයට අවශ්‍ය තමාගේ ස්වරූපය වෙන්න පුළුවන්, තමාගේ සමානකම, ඔහුට අවශ්‍ය සියල්ල දෙනවා උන්වහන්සේ සමග ඉන්නට. එමනම් මේ මනුෂ්‍යයන් උන්වහන්සේ සමග ජීවත් වෙද්දී අපි දකිනවා සුදු බයිබලයේ පළමුවන දෙවන පරිච්ඡේදයේ ඔහු ඒ දෙවියන් වහන්සේගේ පරිශුද්ධත්වය, ඒ දෙවියන් වහන්සේගේ සමානකම බෙදා ගනිද්දී ඒ උදාර තත්වයේ ඒ මුල් ස්වරූපයේ මනුෂ්‍ය දෙවියන් වහන්සේව දැක්කා, ඔවුන් වහන්සේ සමග කතා කළා, ඔවුන් වහන්සේ සමග ඇවිද්දා, ඔවුන් වහන්සේ සමග හිටියා. මෙන්න මේ මුල් ස්වරූපයේදී අපි දකිනවා මනුෂ්‍යයාට සහ දෙවියන් වහන්සේටද, මනුෂ්‍යයා සහ අනිත් මැවිල්ලා අතරද, මනුෂ්‍යයන් සහ අනිත් මනුෂ්‍යයන් අතරද පූර්ණ සමගියක් තිබුණා. මෙන්න මේ සමගියට අපි කියනවා මුල් සමගිය කියලා. නමුත් පාපය ඔහු තුල පැමිණියේ මොහොතේදී දෙවියන් වහන්සේව අවිශ්වාස කර අකීකරු වෙන්නට ඔහු තීරණය ගත්ත ඒ මොහොතේදී ඒ පාපය ඔහුව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්නට පටන් ගත්තා. එනිසා තමයි උත්පත්ති පොතේ 3 වන පරිච්ඡේදයේ 6 වන වගන්ති අපි කියවන්නේ. දෙවියන් වහන්සේ ඇවිල්ලා මිනිසයා හොයද්දි මිනිසයා කියනවා, ආදම් කියනවා, ස්වාමිනී මම මේ හැංගිලා ඉන්නවා. මන්ද පාපය තමාගේ ස්වභාවයෙන්ම අපව දෙවියන් වහන්සේගෙන් ඈත් කරනවා. එම නිසා මේ පාපේ අපව නිතරම දෙවියන් වහන්සේගෙන් ඈත් කරන නිසා පාපය කරන්නට ගොඩාක් ලේසි වුණාට, පාපය කරන්නට ගොඩාක් මොනවද පහසු වුණාට අපි පාපය කරන හැම වාරයක් පාසාම මතක තබා ගත යුතුයි. මෙන්න මේ පාපය මාව දෙවියන් වහන්සේගෙන් ඈත් කරනවා කියන ඒ හැඟීම. පාපය කරන හැම වාරයක් පාසාම අපිට දැනෙන්නට ඕනේ ඒ මහා පරිශුද්ධ වූ දෙවියන් වහන්සේගෙන් අපි ඈතින් ඈතට යන බව. ප්‍රේමවන්තයනි, මෙන්න මේ හේතුව නිසා තමයි මේ චතාරිකයේ තුලදී අපේ පාපය ප්‍රතික්ෂේප කිරීමක් නිමිත්තෙන් අපි පාප උච්චාරණයට සම්බන්ධ වෙන්නේ. මම පාප උච්චාරණයේදී නිතරම මතක් කරන දෙයක්, අපි පාප උච්චාරණයක් යහපත් පාප උච්චාරණයක් කරද්දී දෙවියන් වහන්සේ බොහොම කැමැත්තෙන්, බොහොම ආශාවෙන් අපේ පව්වලට සමාව දෙනවා. මන්ද අපි ඒ පාප උච්චාරණය කරන මොහොතේදී උන්වහන්සේට පුළුවන් අපට ලං වෙන්නට. එම නිසා විශේෂ ආකාරයෙන් මේ චතාරික කාලය තුලදී අපි යහපත් පාප උච්චාරණයක් කරගනිමු. අපගේ ජීවිතේ අපි පවුලක් ලෙස අපේ දරුවන් සියලු දෙනා සමග අපි පල්ලියට ගිහිල්ලා යහපත් පාප උච්චාරණයක් කරගන්නට අදිටන් කරගනිමු. මෙන්න මේ ක්‍රියාවන් අරහා අපට පුළුවන් විශේෂ ආකාරයෙන් පාපයට මියගොස් උන්වහන්සේගේ උත්ථානයේ මහිමය අත්දකින්නට. අද අපි දකිනවා සුදු ලියවිල්ලේ අද සුවිශේෂයේ ක්‍රිස්තුන් වහන්සේ අන්‍ය රූප විලාස වීමේ මොහොතේදී උන්වහන්සේ සමග මෝසස් සහ එලියා වන ඒ දෙදෙනා ඉන්න එක. ප්‍රමන්තේනි, මෝසස් සහ එලියා විශේෂ ආකාරයෙන් උන්වහන්සේ සමග ඉන්නේ. අපි දන්නවා මෝසස් උන්වහන්සේගේ පැරණි ගිවිසුමේ නීතියද, ව්‍යවස්ථාවලියද, ඒ වගේම එලියා
පැරණි ගිවිසුමේ දිවසාවලියද ඔවුන් දෙදෙනා ස්වාමීන් වහන්සේ සමග ඒ දිවසාවලිය හා ඒ ව්‍යවස්ථාවලිය පූර්ණත්වයේ පෙන්වනු කරන බව. නමුත් ඔවුන්ගේ ජීවිතය තුළ ඊට වඩා ලස්සන දේකුත් අපි දකිනවා. අපි දන්නවා මෝසස්ගේ ජීවිතයේ මෝසස් ඒ මිස්රයෙන් ඒ ඉද්දී ඒ පාරාව රජතුමාගෙන් පලා ගියේ ඔහු ඒ මිනිහක් මරලා. දවසක් මෝසස් පාරේ යද්දි දකිනවා මෝසස් දන්නවා තමා ඊශ්‍රායල් ජාතිකයෙකු බව. එතකොට මෝසස් පාරේ යද්දි දකිනවා ඊජිප්තු ජාතිකයෙක් ඊශ්‍රායල් ජාතිකයෙකුට පීඩනය කරනවා. මෝසස් මැදිහත් වෙනවා. ඒ මැදිහත් වීමේදී ඔහු මරන්නට සිද්ධ වෙනවා. මොනවද වෙන්නේ? මෝසස් ඒ මිනිහ මැරුවට පස්සේ ඔහු පලා යනවා කාන්තාරයට. මෙන්න මේම කාන්තාරයේ ඉද්දී ඔහුට මෝසස් තුළ ලොකු බයක් තිබුණා. මිසරයේ පාරුවෝ රජතුමා මේක දැනගත්තොත් ඔහුට දඬුවම දෙන බව. ඔහු කවදාවත් ආයේ මිසරට යන්නට හිතුවේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ මෝසස්ට දර්ශනය වූ මොහොතේදී මෝසස්ගෙන් ඉල්ලුවේ එක දෙයයි. මෝසස් ඔබ යන්නට ඕනේ මිසරයට. බලන්න මෝසස්ගේ ජීවිතයේ තිබුණු ලොකුම බය. මෝසස්ගේ ජීවිතයේ තිබුණු ලොකුම දුර්වලකම මිසරය. පාරුවෝ රජතුමා. දෙවියන් වහන්සේ කියනවා ඔහුට යන්න ඒ දේ අත්දකින්නට, ඒ දේ මුහුණ දෙන්නට. ප්‍රිමන්තේනි මෝසස් කියනවා ස්වාමීනි මට බෑ ඒ දේ කරන්නට. ස්වාමීන් වහන්සේ ඔහුට මතක් කර දෙනවා මම ඔබ සමග ඉන්නවා. මම ඔබ සමග ඉන්නවා. ඔබ මෙහෙයවෙනවා මේ කාර්යය කරන්නට. මෝසස් එඩිතරව යනවා. ප්‍රිමන්තේනි මේ අන්‍ය රූප විලාස විඳ මංගල්‍යයේ අපිට ලැබෙන ලස්සන පණිවිඩයක්. අපේ ජීවිතේ අපි බය වෙන, අපේ ජීවිතේ අපි හැංගෙන්නට උත්සාහ කරන, අපේ ජීවිතේ අපි අමතක කරන්නට උත්සාහ කරන, අපේ ජීවිතේ අපි දුර්වල කියලා හිතන ස්ථාන දෙවියන් වහන්සේ අපට දී තිබෙන්නේ ආශිර්වාදයක් ලෙස. උන්වහන්සේ අද අපට කියනවා දුවේ පුතේ මෙන්න මේ බය, මෙන්න මේ දුර්වලකම ඔබ හමුවේ යොතේ එඩිතරව මා ඔබ සමග ඉන්නවා. එමෙනිසා මේ චතාරික කාලය තුලදී විශේෂ ආකාරයෙන් මෙන්න මේ වරප්‍රසාදය, මෙන්න මේ පොරොන්දු අපිට ලැබෙද්දී අපට පුළුවන් වෙනවා මේ ගමන එඩිතරව යන්නට. එමෙනිසා ප්‍රියාදර සහෝදර සහෝදරවරුනි අපි ස්වාමීන් වහන්සේට කියමු ඒ වරප්‍රසාදය දෙන්න කියලා. උන්වහන්සේ සමග මිය යාමේ ඒ වාග්ය අපට දෙන්න කියලා. අපි පාපය ප්‍රතික්ෂේප කිරීම අරහා අපි වේදනාව අත්දකිද්දී, පාපය ප්‍රතික්ෂේප කිරීම අරහා අපි අපහසුතාවයට පත් වෙද්දී, පාපය ප්‍රතික්ෂේප කිරීම අරහා අපේ ජීවිතේ අපි දුර්වල වෙද්දී ඒ සියලුම වේදනාවන් ස්වාමීන් වහන්සේට ඔප්පු කරමු. ඒ අරහා උන්වහන්සේගේ ඒ දුක් ප්‍රාතිය අයිති කරගනිමු. එඩිතරව අපි මේ ගමන යද්දී අපිට පුළුවන් වෙනවා මේ ගමන අවසානයේදී උන්වහන්සේගේ ඒ මහිමය, ඒ උත්ථානයේ මහිමය අයිති කරගන්නට. එමෙන්න මෙන්න මේ වරප්‍රසාදය සුදු සප්‍රසාද වහන්සේගෙන් ඉල්ලමු. ඒ සුදු පූපේ තුල උන්වහන්සේ වැඩ සිටිද්දී උන්වහන්සේට කියමු අපව ශක්තිමත් කරන්නට කියලා. අපගේ දුර්වලකමේදී අප සමග ඉන්නට කියලා. උන්වහන්සේ සමග මෙන්න මේ අත්දැකීම අපි ලබා ගන්නට, බෙදා ගන්නට වරම්පතා අපි සුදු සප්‍රසාද වැඩම කිරීමට සූදානම් වෙමු. Ma
දිව්‍ය සප්‍රසාදේ වැඩවසන ජේසු දිහා බලලා ඔබ ඉන්න තැන ඉඳලා ඔබේ පවුල ඔබේ සැමියා බිරිඳ දරුවන් දෙමව්පියන් මේ මොහොතේදී ඔබ ළඟ ඉන්න අය ඔවුන් ඔබෙන් දුර බැහැරක නම් ඉන්නේ ඔවුන්වත් ස්වාමින් වහන්සේ තුල හදවතින් එකතු කරගෙන ජීවමාන ස්වාමින් වහන්සේ වෙත මොහොතක් නිහඬ වෙමු. අපිට තියෙන එකම බලාපොරොත්තුව උන්වහන්සේමයි. අපිට තියෙන එකම ශක්තිය උන්වහන්සේමයි. උන්වහන්සේ අපව දිනපතා ගමනක් නියනවා. වැටෙන හැම මොහොතකම අත දෙන ස්වාමින් වහන්සේගේ ඒ නොසින්දී හිදී නොනැවතී හිදී ගලන ආදරය උන්වහන්සේමයි. ඔබට ජේසුව දැනෙන හැටි මෙනෙහි කරලා මේ ගීතිකාවට සම්බන්ධ වන්න. දිනෙත් පියාගෙන ජේසු දිහා බලාගෙන ජීවමාන ස්වාමින් වහන්සේ දිහා බලාගෙන අපි මේ ගායනා කියමු. නොසින්දී හිදී නොනැවතී හිදී උන්වහන්සේගේ ආදරය ගලාගෙන එනවා. ජේසුගේ ඇයි මෙච්චර මට ආදරේ ඇයි මෙතරම් මට ආදරේ
වටිනවාද මම ඒ තරම් ජේසුනේ ඇයි මෙතරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම් දුර්වල මම කිසිම වටිනාකමක් නැති මම අඩුපාඩු සහිත මම අහෝ දෙවියනි ඔබ කොයි තරම් මට ආදරේද අපි ආමු ජේසුගෙන් ජේසුනි ඇයි මෙතරම් මට ආදරේ මට ඔබේ ආදරේ දැනෙනවා ජේසුනි වටිනවාද මම ඒ තරම් ජේසුනේ ඇයි මෙතරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම් ජේසුනි ඇයි මෙතරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම් ජේසුනි ජේසුනේ ඇයි මෙතරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම් ජේසුනේ ඇයි මෙතරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම් ජේසුගේ ආදරය අපිට කිව්ව සුදු වචනේ කියනවා දෙවියන් වහන්සේ ලෝකයාට මොනතරම් ප්‍රේම කළ සේක්ද කීවොත් ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් පවා ලොවට එවා වදාළ සේක කියලා මේ චතාරිකේ ජේසු ජීවමානව වැඩවසන මේ මොහොතේදී උන්වහන්සේ ජීවිතය දුන්නේ අප වෙනුවෙන්මයි ඔබ වෙනුවෙන්මයි මා වෙනුවෙන්මයි එනිසා මේ චතාරිකය අලුත්ම චතාරිකයක් වෙන්නට සිත් හැරෙන චතාරිකයක් වෙන්නට ජේසුට කියමු අපේ ජීවිතයට ඇතුල් වෙන්න කියලා ජේසුට කියමු අපේ පවුලට ඇතුල් වෙන්න කියලා ජේසුට කියමු අපේ දරුවන්ව අල්ලගන්න කියලා ජේසුට කියමු අපේ සැමියව තුරුල් කරගන්න අපේ බිරිඳව ඔබගේ හස්තයට ගන්න කියලා ඒ ජේසුනි ඇයි මෙතරම් මට ආදරේ වටිනවාද මම ඒ ඇයි මෙතරම් මට ආදරේ උන්වහන්සේ ඔබට ආදරේ කරනවා උන්වහන්සේ ඔබේ දුර්වලකම් අමතක කරලා ඔබට ආශිර්වාද කරනවා ඇයි මෙතරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම් ජේසු දිහා බලමු උන්වහන්සේගේ ආදරය අපේ පවුලට ගලාගෙන එන මොහොතේදී උන්වහන්සේගේ ආශිර්වාදය අපේ පවුලට ගලාගෙන එන මේ මොහොතේදී අපේ නිවසට උන්වහන්සේ ඇතුල් වෙන මේ මොහොතේදී විශ්වාස කරමු සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ඒ සර්ව සාධාරණත්වය ජීවමාන භාවය
सर्व वल्लभ භාවය අපිව ඔස්සවගෙන යන ජේසු සුදුත්‍රීත්වයම මේ දේවස්ථානයේ සිට ඔබ එක්ක එකමුතු වෙන මේ මොහොතේදී සියලු සුරදූතයන් ඒ ප්‍රශංසාව ගයන මේ මොහොතේදී හිත ක්ලාස් කරගෙන ඔබේ බර ජේසු පාමුල තියන්න. ඔබේ වේදනාව ස්වාමින් වහන්සේට බාර දෙන්න. ඔබේ කරදරය ස්වාමින් වහන්සේට බාර දෙන්න. ගීතාවලියේ 25 වෙනි ගීතයේ ඒ ගීතය මෙනෙහි කරමින් අපි සමිඳුන්ට මුමුණමු. යාඥාවක යෙදෙමු අපේ ඔබ වෙත සමිඳුනි මා හදවත ඔසවමි. මාගේ දිවියනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලැජ්ජාවට පත්වන්න ඉඩ නොදුන මැනවේ. අපේ ප්‍රශ්න අපේ කරදර අන්ධකාරය අපිව ගිලගන්නට යන මේ මොහොතේදී යක්ෂයා මාන බලාගෙන නැද්දී අපේ දරුවන්ව ගිලගන්නට අපේ සැමියව අපේ බිරියව නොමග යවන්නට අපේ ආදායම් මාර්ග සුණු විසුණු කරන්නට බලාගෙන ඉන්න මේ මොහොතේදී අපි කියමු ඒ සතුරාට ඉඩ දෙන්න එපා කියලා. මා පරදා ජය හඬ නගන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව. ඔබ කෙරෙහි විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. සමිඳුනි ඔබේ ක්‍රියා මාර්ග මට හෙළි කළ මැනව. ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. ඔබේ සත්‍යයේ අනුව මා ගෙන ගිය මැනව. මට එය ඉගැන්නුව මැනව. මන්ද ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳා නොය. දවස පුරා ඔබ එන මග බලා සිටිමි. සමිඳුනි ඔබේ කරුණා ගුණයත් තිරපෙමත් සිහි කළ මැනව. මේවා ඔබේ චිරාගත ගුණාංගයෝය. ජේසුට කියමු. ජේසුට කියමු ජේසුනි මම ඔබ කෙරේ විශ්වාසය තබමි. ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. ජේසුට කියමු. එතුමානෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක. ජේසුට කියමු. අසාධාරණය අපිව වට කරගෙන ගිලගන්න බලන් ඉන්න මොහොතක අන්ධකාරය රජ වෙනවා කියලා දැනෙන්න පටන් අරන් තියෙන කාලෙක ජේසු ඉන්නවා අපිට ශක්තියක් වෙන්න. ජේසු ඉන්නවා අපිට හයියක් වෙන්න. අපේ බලාපොරොත්තු කඩා වැටිලා බිඳ වැටිලා තියෙන මොහොතක අපිට ඉන්නේ අපේ ජේසුම විතරයි. ඒ ජේසු දිහා බලන්න. මහා විශ්වාසයකින් බලන්න.
ඔබේ පාපය ගණන් නොගෙන හරින සමිදානන් දෙස බලන්න. කුරුස ගස මුදුනේ සිට මටත් ඔබටත් සමාව දුන්න ජේසුස් දිහා බලමු. මගේ පාපය ඔබේ පාපය කරටගත් අපේ අසික්කිතකම් අපේ අමනකම් උන්වහන්සේගේ කරට ගත්තා. උන්වහන්සේ දිහා බලමු. අද අපේ පවුලම උන්වහන්සේ නිදහස් කරන්නට යනවා. අද අපේ මුළු පවුලටම උන්වහන්සේ ආලෝකයක් ගේන්නට යනවා. අපි විශ්වාස කරමු. අපි විශ්වාස කරමු. අපි ජේසුට කියමු. මා දෙස බලා මට කරුණා කළ මැනව. මන්ද මම අසරණ වෙමි, පීඩා වෙමි. මසිත දුකින් පිරී ඇත. මාගේ විපත් වලින් මා මිදුව මැනව. මාගේ දුක් ගැනවිලි හා වේදනා කල්පනාවට ගත මැනව. මාගේ සියලු පව් කමා කළ මැනව. සත්‍යය ආවංකකම මාගේ රැකවරණ වේවා. සත්‍ය හා අවංකකම මාගේ රැකවරණය වේවා. මාගේ බලාපොරොත්තුව ඔබය. සමිඳුනි, මා ගැන යුක්තිය ඉටු කළ මැනව. ජේසුට අපි අපේ ජීවිතය අද බාර දෙන්නට යනවා. අපේ ප්‍රශ්න උන්වහන්සේගේ මේ දිව සප්‍රසාදය තුළ ඉන්න ජීවමාන ජේසුගේ හස්තයට අපි බාර දෙන්නට යනවා. දීලා අපි නිදහස් වෙන්නට යනවා. අපි නිදහස් වෙනවා අපේ බරින්. අපිට වෙහෙසයි ස්වාමිනී. අපිට වෙහෙසයි ස්වාමිනී. මේ බර අරගෙන යන්නට බෑ තවත් ස්වාමිනී කියන්න ජේසුට. උන්වහන්සේ කියනවා වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න. මම නුඹලාට සැනසීම දෙමි. ජේසු අද අපේ බර කරට ගන්නවා. උන්වහන්සේ සත්‍යයට අවංකකමට ප්‍රේම කරනවා. ඒ නිසා අපි ජේසුට කියමු, ජේසුනේ, ජේසුනේ, මා යා යුතු තැනට යන්නට, මා නොයා යුතු තැනට නොයන්නට, මා කළ යුතු දේ කරන්නට, මා නොකළ යුතු දේ නොකරන්නට, මා සිටිය යුතු දේ සිතන්නට, මා නොසිටිය යුතු දේ නොසිතන්නට, මාගේ දෙනෙතින්, මාගේ මුවෙන්, මාගේ ශරීරයෙන්, මාගේ සිතිවිලි වලින් ඔබ වහන්සේට විරුද්ධ නොවන්නට මට ශක්තිය දෙන්න ජේසුනේ. මම වෙනස් කරන්න ජේසුනේ. මම ආලේප කරන්න ජේසුනේ. ශුද්ධාත්මයන්ගෙන් මා පුරවන්න ජේසුනේ. ජේසුනේ, මම වහන්සේ ළඟට එනවා. නොසිදී හිදී නොනැවතී හිදී ගලනා ආදරේ නියමුවා ඔබයි. පාද සේදු දෙහතේ කුරුස්පත්තු සිරුරේ. නොසිදී හිදී
ජේසුස් දිහා බලමු. කුරුසියේ ඉඳගෙන ඒ හැම ලේ බින්දුවක්ම අපිට ශක්තියක් වෙලා අන්ධකාරයෙන් අපේ පවුල අද ගලවන්නට යනවා උන්වහන්සේ. යක්ෂයාගේ බලයෙන් අපිව උන්වහන්සේ මුදවන්නට යනවා. ඇයි මෙතරම් මට ආදරේ වටිනවාද මම ඊතරම් ජේසුස් දිහා බලලා අහමු. ඇයි මෙතරම් මට ආදරේ වටිනවාද මම ඊතරම්. අපි ජේසුට බාර කරමු අපේ ප්‍රශ්න දැන්. අපිට ඔබේ වෙලා තියෙන ඒ ලිපි, ඒ ඔබේ ඉල්ලීම් මේ ස්ථානයේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ඉදිරියේ මේ මොහොතේදී තිබෙනවා. ඒවා උන්වහන්සේට ඔප්පු වෙනවා. විශේෂයෙන්ම රෝගීන් සඳහා, මීමැස්මර රෝගීන්, වේදනාව විඳින අම්මා කෙනෙක්ගේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. කොන්දේ අසනීප, පිළිකා රෝගය, වෙනත් නොයෙකුත් අසනීප වලින් පෙළෙන අය ඉන්නවා. අපි ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේට ආඥා කරමු. ජේසු අපිට ප්‍රේම කරනවා. ජේසු හැම මොහොතකම හැම රෝගියෙක්ම සුව කළා. ඒකම මත්ද්‍රව්‍ය වලට හැබ්බැහි වූ අය වෙනුවෙන් යාඥා කරන දෙමව්පියන්, සැමියන්ව මත්ද්‍රව්‍ය වලින් ගලවන්න කියලා හඬන බිරියන්, තාත්තව බේරලා දෙන්න කියන දුවෙක් මේ ස්ථානයේ මේ මොහොතේදී ඉල්ලීම් ඉල්ලනවා. අනියම් සම්බන්ධතා නිසා දුක් විඳින අය, සහකරුවෙක් සහකාරියක් බලාපොරොත්තුවෙන් සිටින අය, තරුණ තරුණියන්ගේ දෙවෙන ප්‍රශ්න මේ ස්ථානයේ තියෙනවා. දෙමව්පියන් තේරුම් ගන්නෑ කියලා ලියපු අය ඉන්නවා. පෙම්වතියට තේරුම් කරලා දෙන්න බෑ කියන අය ඉන්නවා. ඒකම ඉඩම් ආරවුල් තියන අය ඉන්නවා. අපි මේ සියල්ලත් එක්කම අපි දෙවියන් වහන්සේට බාර කරමු. සප්‍රසාද ජේසුස් දිහා බලමු. අපේ ජීවිතේ ප්‍රශ්න විතරක්ම අපේ ජීවිතේ වෙද්දී, ජීවිතේ වේදනාව විතරක්ම ජීවිතේ වෙද්දී, ජීවිතේ කරදර විතරක්ම ජීවිතේ වෙද්දී, හැමදාම මහන්සියයි වෙහෙසයි ජීවිතේ වෙද්දී, සතුට අපෙන් ගිලී යද්දී, මෙසියල්ල අපි ස්වාමීන් වහන්සේගේ පාමුලට එක් කරමු. ස්වාමීන් වහන්සේට කියමු, ගන්න මගේ ජීවිතේ ස්වාමිනී. මෙන්න මේ සියලු ප්‍රශ්න සමග, මේ සියලු වේදනාවන් සමග, මේ සියලු ලෙඩ රෝග, මේ සියල්ල ස්වාමීන් වහන්සේගේ දෑතට අපගේ ජීවිතය බාර කර අපි ගායනා කරමු. ගන්න මගේ ජීවිතේ, දෙන්න ඔබේ ආදරේ. ජේසුට බාර කරන්න සියල්ල. ඔබේ බාර කරන්න ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ තමයි සැලසීම.
ගන්න මගේ ජීවිතේ අත් දෙකට අරගෙන වාර දෙන්න ජේසුට ගන්න ඔබේ ප්‍රශ්නය ආදරේ අපේ අත්දැකීම කරගන්න ජේසුගේ ආදරේ දැනෙද්දී මේ මොහොතේදී ඔබේ ජීවිතයේ තියෙන සියලුම ආර්ථික ප්‍රශ්න ඒ දවස්වල අපිට ලැබෙන පඩියට වඩා වියදම් වැඩි වෙද්දී අපගේ අවශ්‍යතාවයන් එකින් ඉහළට යද්දී අපිට බොහෝම අපහසුයි ජීවිතය ගෙවා ගන්නට මෙන්න මේ වගේ අපහසු මොහොතකදී ස්වාමීන් වහන්සේට බාර දෙන්න ඒ මුළු අපහසුතාවයන් සියල්ල ඔබගේ අවශ්‍යතාවයන් සියල්ල ස්වාමීන් වහන්සේට බාර දී උන්වහන්සේගේ ආදරයෙන් ඒ සැනසීම අත්දකින්න ඒ ආදරයෙන් ඔබගේ ජීවිතය පුරවන්න ඒ ආදරය ඔබගේ ඉදිරියදා ජීවිතයේ අවශ්‍යතාවලදී අත්දකින්නට ස්වාමීන් වහන්සේගෙන් මේ මොහොතේදී වරප්‍රසාද ඉල්ලන්න ජේසුට කියන්න මුළු හදවතින්ම ජීවිතේම ප්‍රශ්නයක් වෙද්දී ජීවිතේම වේදනාවක් වෙද්දී ලෙඩ රෝග අපව පීඩයට පත් කරද්දී එකින් එක ලෙඩ රෝග අපගේ ජීවිතයට ඇතුල් වෙද්දී අපගේ විශ්වාසයේ ප්‍රශ්නාර්ථයක් වෙද්දී ස්වාමීන් වහන්සේට කියමු අනේ ස්වාමිනී මෙන්න මගේ ජීවිතයෙන් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී මගේ පවුලේ ලෙඩ වී සිටින සියලු දෙනාව ඔබ වහන්සේට බාර කර මේ මොහොතේදී යාඥා කරනවා ස්වාමිනී අපගේ සැනසීම වන්න අපගේ වේදනාවේදී අපගේ සහාය වන්න ජේසුට බාර දෙන්න ඔබගේ ජීවිතයේ මද්ද්‍රව්‍ය වලට හැප්පෙහි වූ අය අපි ජේසුට බාර කරනවා මේ වෙලාවේදී සැමියන් දරුවන් දැරියන් මේ හැම කෙනෙක්වම පේන මානක පිළිතුරක් නැහැ කියලා හිතෙද්දී අපි ජේසු ළඟට යන් ඈත තෙරක මාවතේ මෑත හදක ජීවිතේ ඈත තෙරක මාවතේ මෑත හදක ජීවිතේ සුවය සහන් පහන් වෙන්න සතුට ජීවිතේ ජේසු ජේසු මන් ආදරේ ජේසු
අප රට පාලනය කරන අයට ප්‍රඥාව දෙන්න කියලා කියමු. ගත යුතු තීරණ ගන්නටත් නොකළ යුතු දේවල් නොකරන්නටත් ආත්මාර්ථකාමෙන් උදම් නොවි ජනතාව වෙත කළ යුතු දේ කරන්නටත් ඒ වගේම අද ලෝකේ පවතින යුද්ධය ඒ යුද්ධේ නිසා ආසරණ වෙලා තියෙන මිනිසුන් ඒ මිනිසුන් පුදුමාකාර දුකකින් වේදනාවකින් බයකින් ජීවත් වෙනවා. අපි දෙවියන් වහන්සේට කියමු ඔබ වහන්සේගේ රාජ්‍යය උදා වේවා. ලෝකයට මගේ රටට ආලෝකයක් වේවා. ජේසුනි කියලා. ස්වාමීන් වහන්සේගේ හස්තයට බාර කරමු. දිනෙන් දින ප්‍රශ්න වැඩි වෙද්දී අපගේ සමාජයේ අපරාධ හා අපගේ සමාජයේ බොරුව රජයද්දී ස්වාමීන් වහන්සේට කියමු අපට බලාපොරොත්තු දෙන්නට කියලා. ස්වාමීන් වහන්සේට කියමු ඒ සැබෑ වෙනස අප තුළින් ඇති වෙන්නට, ඒ සමාජයේ බලාපොරොත්තු වෙන ඒ වෙනස අපගේ පවුලෙන් ඇති වෙන්නට, ඒ ආදර්ශය අප තුළ ඇති කරගන්නට අපගේ ජීවිතෝන් වහන්සේගෙන් ආදරයෙන් පුරවන්නට කියලා මේ මොහොතේදී ආඥා කරමු. මොහොතේදී විශේෂ ආකාරයෙන් ජීවිතේ බර උසල ගන්නට බැරිව වේදනාවෙන් සිටින දෙමව්පියන් උදෙසා යාඥා කරමු. ඔවුන් නොකළ වැරදිවලට මේ දවස්වල ඔවුන් දඬුවම් විඳිද්දී, ඔවුන් නොකළ වැරදිවලට ඔවුන් විටින් විට නිතරම දඬුවම ලැබෙද්දී ස්වාමීන් වහන්සේගේ ආදරය ඉල්ලන්න කියමු. ස්වාමීන් වහන්සේගේ ආදරය අත්දකින්නට ඔවුන්ට අවස්ථාවක් දෙන්නට කියමු. විශේෂ ආකාරයෙන් අපේ දෙමව්පියන් පවුලේ ඒ විශ්වාසයෙන් ඔවුන් ජීවත් වෙන්නටද, ඒ විශ්වාසයෙන් ඒ පවුලේ සියලු දෙනා එකමුතු කරගෙන ඒ ස්වාමීන් වහන්සේ වෙතට මේ මොහොතේ ලං වෙන්නටද ඔවුන්ට වරප්‍රසාද ඉල්ලමු. අපි බාර කරමු අපේ මුළු ජීවිතේම. මේ මොහොතේදී පියතුමා මේ ස්ථානයේ තියෙන මේ හැම යාඥාවක්ම මතම අත තබනවා. ඒ සමගම ඔබට මෙතනට ලියලා එවන්නට බැරි වෙච්ච ඒ හැම යාඥාවක්ම, හදවතේ කැකෑරෙන හැම ප්‍රශ්නයක්ම, හැම අවශ්‍යතාවයක්ම, කාටවත් කියන්න බැරි හැම දෙයක්ම ජේසුට බාර කරන්න. ගන්න මගේ ජීවිතේ, දෙන්න ඔබේ ආදරේ. ජේසුනේ අපි වහන්සේට බාර කරනවා මේ හැම යාඥාවක්ම. ගන්න මගේ ජීවිතේ, දෙන්න ඔබේ ආදරේ. ජේසුට බාර කරමු. උන්වහන්සේ අපේ ප්‍රශ්නය විසඳනවාමයි. උන්වහන්සේ අපේ ප්‍රශ්නය උන්වහන්ගේ හස්තයට ගන්නවා.
උන්වහන්සේ ස්වර්ගීය පූපය ඔවුන්ට දෙවා වදාළසේක. සෑම ප්‍රබෝධයක් වී අඩංගු වී ඇත්තේ. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේගේ දුක් ප්‍රාත්‍ය හා මරණයේ සිහිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කළ සෙක් වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ ඵල අප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය දැකීමටද අපට වරම් දුන මැනව. ඔබ වහන්සේ සදාටම වැජඹන සේක, රජකම් කරන සේක. ජේසුනි දිව්‍ය සත්ප්‍රසාදයේ දෙවියනි අපි ඔබ වහන්සේට වන්දනා කරමු. ජේසුනි දේව පුත්‍රයාන අපි ඔබ වහන්සේට නමස්කාර කරමු. ප්‍රේමණීය සොයුර සොයුරිය, දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා, මහිමය වේවා. උන්වහන්සේ ඔබේ පවුල එක්ක ඉන්නවා, ඔබේ පවුල සුවපත් කරනවා කියලා අපිට විශ්වාසයි. දැන්වීම් කීපයක් සමිඳුන්ට ඉඩ දෙන්නට මේ යාඥා මෙහෙට ඔබේ ඉල්ලීම් ඔබට ලියා එවන්න පුළුවන් වර්බුම් රූපවාහිනියට නම්බර 55 මහභාගී පාර රාගම. ඊට අමතරව ඔබට පුළුවන් දෙවියන් වහන්සේට ස්තුති කරන්නට යමක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල බොහෝ අපිට උදව් කරනවා, අපිව ආශිර්වාද කරනවා. අපේ යුතුයකම උන්වහන්සේට ස්තුති කරන එක. ඒස ඔබට පුළුවන් ඒ ස්තුති කිරීම ලියා එවන්නට. ඒවා අපි මේ දිව්‍ය සප්සාද වහන්සේ ඉදිරියේ ඔප්පු කරනවා ඔබේ යාඥාවල් සමග. ඔබට පුළුවන් නම් ඒවා වෙනම කොලයක ලියලා එවන්න. අපි තාමත් මාගේ කොට සලකනවා එක කොලයක ඔබේ ප්‍රශ්නයත් තවත් කොලයක ඔබේ ස්තුතියත් ලියා එවන්න. ඒකම අපි ඔබට ස්තුති කරනවා, අපිට උදව් කරන, අපිට ආධාර කරන, අපි වෙනුවෙන් යාඥා කරන අය වෙනුවෙන් ඔබ නිසාමයි අපිට මේ විදිහට මුළු ලෝකේ පුරාම දෙවියන් වහන්සේගේ වචනය අරගෙන යන්නට පුළුවන් වෙලා තියෙන්නේ. මේ දිනවල විශේෂයෙන්ම විදුලිය එන හිටින් සිද්ධ වෙන නිසා
මතක් කිරීමක් කරන්නට ඕනේ. ජංගම දුරකථන එහෙම නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථන තියන අයට ඔවුන්ගේ ජංගම දුරකථනය තුළ පැය 24 ඩවුන්ලෝඩ් කරගන්නට ඕනේ. එහෙම නැත්නම් ඔබට පුළුවන් www.verbumtv.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලත් Verbum TV නරඹන්නට. එසේනම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබෙනවා. උන්වහන්සේ ඔබ එක්කමයි. ඒ නිසා අපි ගමනක් යමු. දෙවියන් වහන්සේට මහිමය කියමින් ජේසු මගේ රජින්දානෝ ජේසු මගේ දෙවිදානෝ. එතුමා තමයි අපි යන එන හැම තැනකම අපි එක්ක ඉන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් උන්වහන්සේ අපි එක්ක ඉන්නවා. අපි වෙනුවෙන් දුක් විඳා අපි වෙනුවෙන් වාසේ ජීවිතය දුන්නා. ඒ ඔබට මට ගැලවීම දෙන්නට ඔබට මට ස්වර්ගය දෙන්න. ජේසු මගේ රජින්දානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ. ජේසු මගේ රජින්දානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ. ජේසු මගේ රජින්දානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ. ජේසු මගේ රජින්දානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ. ගලවන්නට මිනිසක් බවගත් එතුමා මගේ එකම ස්වාමියානෝ. මා වෙනුවෙන් දුක් විඳා මා වෙනුවෙන් දිවි දුන්නා මගේ එකම ස්වාමියානෝ. මා පාපෙන් ගලවන්නට මිනිසක් බවගත් එතුමා මගේ එකම ස්වාමියානෝ. මා වෙනුවෙන් දුක් විඳා මා වෙනුවෙන් දිවි දුන්නා මගේ එකම ස්වාමියානෝ. ජේසු මගේ රජින්දානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ. ජේසු මගේ රජින්දානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ. එතුමා මගේ එකම රජානෝ එතුමා මගේ එකම රජානෝ. සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ත්‍රීතුසාන්තුගේ නාමෙන් ආමෙන්. ජේසු ඔබ සැමට ජේසු පිහිටයි. මෙම ඉඩ දෙන්න සමිඳුන්ට ප්‍රශංසාවේ සහ නමස්කාරයේ මෙහෙය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ. සිය 90 වන උපන්දිනය සමරන ක්‍රිස්ටි පෙරේරා මහතා තම දිවි ගමනේ දෙවිතුන්ගෙන් ලද සියලු ආශිර්වාදයන් හා වරප්‍රසාදයන් වෙනුවෙන් උන්වහන්සේට තුති ප්‍රශංසා කරමින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි.